සිද්ධ කරන්නේ ආදර්ශ ව්‍යුහගත කෙටි ප්‍රශ්න සාකච්ඡාව. එතකොට මේකෙදී ගොඩක් වෙලාවට කරන්නේ අපි MCQ ප්‍රශ්න පත්‍රයට අදාළව සාකච්ඡා කරන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම. එතකොට ඔයගොල්ලන්ට හොඳට මතක තියාගන්න ඕන අපිට MCQ 40ක් ලැබෙනවා. එතකොට MCQ 40ට අදාළව අපි කෙටි ප්‍රශ්න බලලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ MCQ කෙටි ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුර දෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි මෙතනදී ගොඩක් වෙලාවට සාකච්ඡා කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න දැන් අපිට ලැබිලා තියෙන ප්‍රශ්න පත්‍රයේ ඒ ප්‍රශ්න පත්‍රයේ කියනවා නිවැරදි හෝ වඩාත් ගැළපෙනම පිළිතුර තෝරන්න කියලා කියනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේකෙදි වඩාත්ම ගැළපෙන පිළිතුරටම වඩා නිවැරදිම පිළිතුර තෝරලයි නිවැරදිම පිළිතුර ලියන්න අපි උත්සාහ ගන්න ඕනේ. එතකොට නිවැරදිම පිළිතුර තෝරලා නිවැරදි පිළිතුරටම එහෙම නැත්නම් නිවැරදි පිළිතුරම ලියනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ නිවැරදි පිළිතුර ලියන්නට නම් අනිවාර්යයෙන්ම නිවැරදිම උත්තරය දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ පොතේ තියෙන කෙටි ප්‍රශ්න එහෙම නැත්නම් පොතේ තියෙන ඒ කාරණාව ඒ විදිහටම අපේ ඔළුවට වැටලා තියෙන්න ඕන. මේ කියන කෙටි ප්‍රශ්න වලට උත්තර ලියද්දී ඒ කෙටි ප්‍රශ්න වලට උත්තර ලියනකොට විචාර ප්‍රශ්න ලියනවා වගේ නෙමෙයි. ඊට වැඩිය හොඳ දැනීමක් සහ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ඒ කියන කාරණාවත් එක්ක තමයි අපි අද පන්ති පටන් ගන්නෙ. එතකොට කජින එදා අපි අපේ පාඩමේ ඔක්කොම ටික කතා කරා නේද මේ අවසාන වෙනකම්? අවසාන වෙනකම් කතා කරා නේද? ඔව් හාමුදුරනේ. හොඳයි. අපි පළවෙනි එකකින්ම කතා කරමු ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු කුමක්ද හඳුන්වන්න. හරි. ඉතිහාසය යනු කුමක්ද හඳුන්වන්න. දැන් අපි මෙච්චර කාලයක් මේ ඉතිහාසය කියන පාඩමට අදාළව මේක සාමාන්‍යයෙන් ආරම්භයේදීම මේ ඉතිහාසය යනු කුමක්ද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට ඉතිහාසය කියලා කියන්නේ මොකක්ද? ඒ පිළිබඳව හැඳින්වීමට ලක් කරන්න කියලා කියන්නේ. කාටද පුළුවන් මේකට උත්තර ලියන්න? උත්තරේ කියන්න. කාටද පුළුවන්? කජිනි කියන්න බලන්න. අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳව හා ඔවුන් ලියා තිබූ දේ ඔවුන්ගේ විවිධ නිර්මාණ පිළිබඳ හදාරන විෂය. ඔව් දැන් මෙතනදී අහන්නේ ප්‍රශ්න දෙකක්. එකක් තමයි ඉතිහාසය යනු කුමක්ද? ඊළඟ ප්‍රශ්නේ අහනවා හඳුන්වන්න කියලා. කොහොමද එතකොට මේකට උත්තර ලියන්නේ? ප්‍රශ්න දෙකටම දෙවිදිහකට තමයි කියන්නේ. දෙවිදියක් කියන්නේ එකම ප්‍රශ්නේ තමයි එකම කාරණාව තමයි අහන්නේ. හැබැයි දෙවිදියකට අහලා තියෙන්නේ. ඉතිහාසය යනු කුමක්ද? පළවෙනි ප්‍රශ්නේ. ඉතිහාසය යනු කුමක්ද? කියන්න බලන්න ඉතිහාසය යනු කුමක්ද කියන එකේ පළවෙනි කොටස. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු අතීත මිනිස් ක්‍රියාකාරකම්. ඉතිහාසය යනු අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ හදාරන විෂයයි. හරි. ඔන්න එතකොට ඉතිහාසය යනු කියන කාරණාවට අපි පිළිතුරු ලියුවා. ඉතිහාසය යනු අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ හදාරන විෂය. ඔන්න එතනින් අපි නැවැත්තුවා. ඉතිහාසය කියලා කියන්නේ දැන් ඉතිහාසය යනු කියන ප්‍රශ්නයට පිළිතුරු ලියද්දී අපිට මෙන්න මේ උත්තරේ ලියන්න පුළුවන්. ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය යනු අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳව හදාරන විෂය. ඒ කියන්නේ ඉතිහාසය කියලා කියන්නේ අතීතයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව හදාරන විෂයක්. එතකොට මේ පිළිබඳව හැඳින්වීමකට ලක් කරද්දී ලියන්න පුළුවන් මීට අවුරුදු 100,000 ගණනකට පෙර ජීවත් වූ මීට අවුරුදු 100,000 ගණනකට පෙර ජීවත් වූ
මිනිසුන් ලියා තැබූ දේ. මිනිසුන් ලියා තැබූ දේ. තව මිනිසුන් ලියා තැබූ දේ. තව මොනවද? හා ඔවුන්ගේ මොනවද? විවිධ නිර්මාණ. විවිධ නිර්මාණ. ඒ වගේම ලේඛන. තව ඒ වගේම ලේඛන නිර්මාණ. ලේඛන නිර්මාණ. ඒ විතරක් නෙමෙයි. මිනිස් කටයුතු. මිනිස් කටයුතු පිළිබඳව මිනිස් කටයුතු පිළිබඳව හැදෑරීම. මිනිස් කටයුතු පිළිබඳ හැදෑරීම පොදුවේ ගත් කල ඉතිහාසය හැදෑරීම එවත් ඉතිහාසය යනුවෙන් හැඳින්විය හැකිය. එතකොට ඉතිහාසය කියලා කියන්නේ අතීතයේ ජීවත් වෙච්ච එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව හදාරන විෂය ඉතිහාසය කියලා කියන්නේ. එතකොට මේ ඉතිහාසය ගත්තාම මීට අවුරුදු 100,000 ගණනකට පෙර ජීවත් වෙච්ච මිනිස්සු ලියා තැබූ දේ ඔවුන්ගේ විවිධ නිර්මාණ, ලේඛන නිර්මාණ, මිනිස් කටයුතු පිළිබඳව තමයි මේ ඉතිහාසය ඇතුලේ හැදෑරීම සිද්ධ කරන්නේ. එතකොට ඉතිහාසය කියලා කියන්නේ අතීත මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව හදාරන විෂය. එතකොට අතීත මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව හදාරන විෂය ඉතිහාසය. නම් ඒ ඉතිහාසය ඇතුලේ හදාරන්නේ මෙන්න මේ දේවල් කියන කාරණාව ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක් වෙලා තියෙන්නට ඕන. ඔන්න ඔය කියන කාරණාව අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ඉස්සරලා ලියන්න කලින් ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. මොකද්ද මේ ප්‍රශ්නය ඇතුලේ කියන්නේ? මොනවද මේ ප්‍රශ්නය ඇතුලේ පැහැදිලි කිරීමට ලක් කරන්නේ? ප්‍රශ්නයක් ඇතුලේ ප්‍රශ්න කීයක් තියෙනවද? සමහරක් වෙලාවට දැන් විශ්වවිද්‍යාලවල වගේ නම් එහෙම නැත්නම් උසස් තරඟ විභාගවල වගේ නම් සමහරක් වෙලාවට එක ප්‍රශ්නයක් ඇතුලේ ප්‍රශ්න 3-4ක් ලියන්න පුළුවන්. ප්‍රශ්න 3-4ක් ලියන්න පුළුවන්. ඒක නිසා හොඳ සිහි කල්පනාවෙන් නිවැරදිවම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න අපි උත්සාහ දරන්නට ඕන. අපි දෙවෙනි කොටසට එමු. පහත සඳහන් සාහිත්‍ය මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර. රචනා කරන ලද රචකයන් ඉදිරියෙන් ලියන්න. තව තියෙනවා අපි දැනට මේ ටික මෙහෙම ලියාගමු. පහත සඳහන් සාහිත්‍ය මූලාශ්‍රයන් රචනා කරන ලද රචකයන් ඉදිරියෙන් ලියන්න. හොඳයි. අපි එමු අංක 1ට. ඩිමුන්ඩෝ. මේක පළවෙනි පාඩමට අදාළව තමයි අපි කතා කරේ. මේක මම හිතනවා මතක ඇති කියලා. දෙවෙනි එක Naturalias Historia. හරි. Historia. තුන්වෙනි එක භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. හතරවෙනි එක පර්සියානු යුද්ධය. පර්සියානු යුද්ධය. පස්වෙනි එක එදා හෙළදිව. හරි. දැන් ඉතින් මට මේවට උත්තර කියන්න තමයි තියෙන්නේ ඕගොල්ලෝ. මම උත්තර කියනවට වඩා අපි කරපු දේවල් පිළිබඳව ඕගොල්ලන්ගෙන් අහලා බලන එක හොඳයිනේ. හරි කියන්න බලන්න.
ඩිමුන්ඩෝ කාගේද ඩිමුන්ඩෝ ඇරිස්ටෝටල්ගේ කෘතියකි. ඊළඟ නැචුරලියාස් හිස්ටෝරියා. ප්ලීනිගේ very good. ප්ලීනිගේ. එතකොට නැචුරලියාස් හිස්ටෝරියා කියන කෘතිය ප්ලීනිගේ කෘතියක් තමයි නැචුරලියාස් හිස්ටෝරියා. භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. ටොලමි ක්ලෝඩියස් ටොලමිගේ කෘතියකි. සාමාන්‍ය උත්තරයක් ලියද්දී නිකම්ම නමම විතරක් ලියන්න එපා. ඒක ලියන්න ඒ පුජ්‍යලයාගේ නම ලියලා මෙන්න මෙයාගේ කෘතියක් කියලා ලියන්න. ඊළඟ පර්සියානු යුද්ධය. කාගේද? ප්‍රකෝපියස්. පොඩක් ඉන්න. ප්‍රකෝපියස් ගේ කෘතියකි. එදා හෙළදිව. රොබර්ට් නොක්ස්. ඔන්න එතකොට අපි කෘති ටික ලිව්වා. මේ වගේ සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න ටිකක් අපිට හදාගන්න පුළුවන් වෙනවා. ඉගෙන ගන්න ළමයි වශයෙන් අපි මේ දේවල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා කෙටි ප්‍රශ්න ඒ දේවල් හදාගන්නවා. එතකොට පහත සඳහන් සාහිත්‍ය මූලාශ්‍ර රචනා කරන ලද රචකයන් ඉදිරියෙන් ලියන්න. ඩිමුන්ඩෝ කෘතිය රචනා කරන්නේ කවුද? ඩිමුන්ඩෝ රචනා කරනවා ඇරිස්ටෝටල්. ඩිමුන්ඩෝ කියන කෘතිය රචනා කරනවා ඇරිස්ටෝටල්. ඊට පස්සේ නැචුරලියාස් හිස්ටෝරියා. කවුද මේක රචනා කරන්නේ? ප්ලීනි. ඊට පස්සේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය ක්ලෝඩියස් ටොලමි. ක්ලෝඩියස් ටොලමිගේ තමයි භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. පර්සියානු යුද්ධය ප්‍රකෝපියස්ගේ. ඊට පස්සේ එදා හෙළදිව රොබර්ට් නොක්ස්ගේ. ඔන්න ඔය විදිහට අපි දෙවෙනි ප්‍රශ්නයට අදාළව තොරතුරු ටික අපි සාකච්ඡා කරා. ඊළඟට අපි එමු පහත සඳහන් නම් හඳුන්වන්න. තුන්වෙනි එක පහත සඳහන් නම් නැත්නම් පැරණි නම් හැඳින්වීමට ලක් කරන්න. හරි අපි ලියමු පළවෙනි එක. මණිකාරගාම නැත්නම් මණිකාරගාම. දෙවෙනි එක කුම්භකාරගාම. තුන්වෙනි එක තුන්වෙනි කොටස නියම්ගම්. හතර පට්ටනගම් නැත්නම් පට්ඨානගම්. පහ කසිකාරගම්. ඉතින් හයකුත් දාගමු. පොළගම්. හරි කියන්න බලන්න කට්ටිය. කියන්න. මණිකාරගාම කියලා කියන්නේ මොකද්ද?
මැණික් ගැරූ හෝ මැණික් කැපූ අය ජීවත් වූ very good. මැණික් ගැරූ අය හෝ මැණික් ගැරූ අය හෝ මැණික් කැපූ අය ජීවත් වූ ගම්. මැණික් ගැරූ අය හෝ මැණික් කැපූ අය ජීවත් වූ ගම් වලට කියනවා මණිකාරගාම. මණිකාරගාම. ඊළඟ කුම්භකාරගාම. වළං සාදන්නන් විසූ ගම් වලං සාදන්නන් විසූ ගම්. අපි මේවා පාඩම් කරා පැරණි සමාජයේ කියන පාඩම ඇතුලේ. ඊළඟට නියම් ගම්. වෙළඳ ගම් වෙළඳ ගම්. very good. වෙළඳ ගම්. නියම් ගම් කියලා කියන්නේ වෙළඳ ගම්. ප ဋ ාණ ගම්. වරාය ආශ්‍රිත තිබූ ගම් oh very good. වරාය ආශ්‍රිතව පිහිටා තිබූ ගම්. ඊළඟ කසිකාර ගම්. ගොවියන් විසූ ගම් ගොවියන් විසූ ගම්. කසිකාර ගම් කියන්නේ ගොවියන් විසූ ගම්. ඔලගම්. ජනතාව විසින් අතහැර දෙමු ගම්. ඔන්න අපි එතකොට අපේ හතරවෙනි පාඩමට අදාළව තමයි මේ කොටස් අපි සාකච්ඡා කරේ. 3 4 5 ওই පාඩම් ඔක්කොම ඇතුලේ මේ දේවල් තිබ්බා. එතකොට කුම්භකාරගාම කියලා කියන්නේ වලං සාදන්නන් විසූ ගම්, නියම් ගම් කියන්නේ වෙළඳ ගම්, ප ဋ ාණ ගම් කියලා කියන්නේ වරාය ආශ්‍රිතව පිහිටලා තිබුණු ගම්, කසිකාර ගම් කියන්නේ ගොවියන් විසූ ගම්, ඊට පස්සේ ඔලගම් කියන්නේ ජනතාව විසින් අතහැර දෙමු ගම්. ඔන්න අපි ප්‍රශ්න එහෙම නැත්නම් ප්‍රශ්න 6ක් සාකච්ඡා කරා. පහත සඳහන් පැරණි නම් හැඳින්වීමට ලක් කරන්න තව නම් ගොඩාක් කියනවා. හැබැයි මේ කිහිපයක් මම මේ ගත්තේ ඒක නිසා ඕගොල්ලොන්ට මේ විදිහට හොඳට පැරණි නම් පිළිබඳව අවබෝධයක් සහ පැරණි නම් හොඳට මතක තබා ගැනීමක් සිදු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට එක එල්ලේ පිළිතුර ලබා දුන්නොත් තමයි අපිට MCQ එක ගොඩ දා ගන්න පුළුවන්. එක එල්ලේ පිළිතුර ලබා දෙන්න ඕන. ආයේ වටේන් පිටින් ගිහිල්ලා ගොඩින් යෑමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. එක එල්ලේ පිළිතුරු ලබා දුන්නාම තමයි අපිට මේකට නිවැරදිව පිළිතුරු ලිවීමේ හැකියාවක් තිබෙන්නේ. හොඳයි. උපකින්න මම ප්‍රශ්න ටික වෙනම පාටක් දාන්න. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි. හොඳයි අපි ඊළඟට හතරවෙනි කොටසට යමු. හතරවෙනි කොටසේදී අපි අවස්ථා සම්බන්ධයේ පිළිබඳව ටිකක් සාකච්ඡා කරමු. පහත සඳහන් සිදුවීම් සිදු වූ පහත සඳහන් සිදුවීම් සිදු වූ යුගයන් පහත සඳහන් සිදුවීම් සිදු වූ යුගයන් ඉදිරියෙන් ලියන්න. පහත සඳහන් සිදුවීම් සිදු වූ යුගයන් ඉදිරියෙන් ලියන්න. හරි අපි යමු අංක 1ට. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීම. බලන්න ඕගොල්ලන්ට මතකද කියලා මේවා. ඊට පස්සේ දෙකට එනවා දලදා වහන්සේ වැඩම වීම. වැඩම වීම. ඊළඟට 3ට එනවා
දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ තුංග භද්‍රා නදී ගංගා භද්‍රා නදී කිව්වත් කමන්නේ ගංගා කිව්වත් කමන්නේ අසල ඇති වූ ආහාර හිඟයට මෙරට කෘෂිකර්මාන්තේ දියුණු කිරීම. ඊළඟට 4ට එනවා රෝමයෙන් රතුපබළු ගෙන්වා රුවන්වැලි සෑය ආවරණය කිරීම. හරි උත්තර ලියමු අපි දැන් උඩට ගිහිල්ලා පහත සඳහන් සිදුවීම් සිදු වූ යුගයන් ඉදිරියෙන් ලියන්න. මේකට එකක් දාන්න බැරි වුණා. යුගයන් හා සිද්ධීන් වලට සම්බන්ධ රජු ඉදිරියෙන් ලියන්න. හොඳයි. පළවෙනි එක කියන්න ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඩමවීම. ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඩමවීම. මොන යුගයේද? ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඩමවීම. කාටද පුළුවන්? කජිනි. අනුරාධපුර රාජධානි සමයේ කවුද රජතුමා? ශ්‍රීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී හිටපු රජතුමා? දේවානම්පියතිස්ස රජතුමා. දෙවන පෑතිස් නැත්නම් දේවානම්පියතිස්ස රජු දවස. හරි. ඊළඟට දළදා වහන්සේ වැඩම කිරීම. ඒත් අනුරාධපුර යුගයේදීමයි. කවුද රජතුමා? කවුද රජතුමා දළදා වහන්සේ වැඩම කරද්දී ලංකාවේ පාලනය කරපු? හසංජලි. හාමුදුරුවෝ දළදා වහන්සේ වැඩම කරවද්දී ලංකාවේ පාලනය කරපු රජතුමා කවුද? ඉත්සිරි මෙවන් රජු. ඉත්සිරි මෙවන් රජු දවස. ඔන්න දළදා වහන්සේ වැඩම කර අනුරාධපුර යුගයේ ඉත්සිරි මෙවන් රජතුමාගේ දවස. දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණතුංග භද්‍රා නදී අසල ඇති වූ ආහාර හිඟයට මෙරට කෘෂිකර්මාන්තයේ දියුණු කිරීම. දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණතුංග භද්‍රා නදී ගංගා නිම්නයේ ඇති වෙච්ච ආහාර හිඟයට අපේ රටේ කෘෂිකර්මාන්තයේ දියුණු කරලා විශාල වාසි ප්‍රයෝජන රාශියක් ලබා ගැනීම සඳහා කැපවෙච්ච රාජ්‍ය කෙනෙක්. මේ අනුරාධපුර රාජධානී සමයේම තමයි කවුද රජතුමා? ලම්බකරණ පෙළපති.
පෙළපතේ ආරම්භක පාලක. කවුද ලම්බ කරන පෙළපතේ ආරම්භක පාලකයා? වසඹ රජු. ලම්බ කරන පෙළපතේ ආරම්භක පාලක වසඹ රජු දවස තමයි මේ දේ සිද්ධ වුණේ. වසඹ රජු දවස ලම්බ කරන පෙළපතේ ආරම්භක පාලක වසඹ රජු දවසේ තමයි මෙන්න මේ ක්‍රිෂ්ණතුංග භද්‍ර නදී ගංගා තීරයේ ඇති වූ ආහාර හිඟයට මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා මහා විශාල ප්‍රමාණයේ වැව් බැඳීමේ ආරම්භක පාලකයා විදිහට අපිට හැඳින්වීමට ලක් කරන්න පුළුවන් වසඹ රජතුමා. හොඳයි, ඊළඟට රෝමයෙන් රතුපවුලු ගෙන්වා රුවන්වැලි සෑය ආවරණය කිරීම සඳහා කටයුතු කරපු රජතුමා. අනුරාධපුර රාජධානියම තමයි කවුද රජතුමා? පාතිකාබේ රජු. භාතිකාභය රජු දවස. ඔන්න අපි මේ ප්‍රශ්න කොටස් 4ට අදාළවත් සාකච්ඡා කිරීමක් ලක් කරා. හොඳයි, අපි ඊළඟ කොටසට එමු. ගොඩක් ඉන්න. හොඳයි, ඊළඟට අපි සෙල්ලිපි ටිකක් ගැන චුට්ටක් කතා කරමු. අපි ඊට කලිනුත් අපේ වෙනම සෙල්ලිපි ටිකක් අපි කතා කරා. තව විනාඩි 10කින් ලීව් වෙයි. කවන්නේ. හරි, අපි කතා කරමු. පහත සඳහන් අපේ කීවෙනි ප්‍රශ්නේද මේක? 5 වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නය. පහත සඳහන් සෙල්ලිපිවල තොරතුරු ඉදිරියෙන් ලියන්න. පහත සඳහන් සෙල්ලිපිවල තොරතුරු ඉදිරියෙන් ලියන්න. හරි, අපි සෙල්ලිපි ටික ලියාගමු. පළවෙනි එක පොළොන්නරුව යුගයේ මුතුගල සෙල්ලිපි නැත්නම් මුතුගල්ල සෙල්ලිපිය. පළවෙනි එක. දෙවෙනි එක හම්බන්තොට මණ්ඩලගිරි අසල සෙල්ලිපිය. මේ ටික අපි කතා කරා නේද කජිනි? ඔව් හොඳට. හරි. හම්බන්තොට මණ්ඩලගිරිය අසල සෙල්ලිපිය. ඊළඟට අපි කතා කරමු තව සෙල්ලිපියක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරගල අසල සෙල්ලිපිය. හතරවෙනි සෙල්ලිපිය හළුදිය පොකුණ සෙල්ලිපිය මාතලේ. ඊළඟට දේගිරිය දේවාලය අසල සෙල්ලිපිය 5. හයවෙනි සෙල්ලිපිය තමයි පනාකඩුව තඹ සන්නස සෙල්ලිපියක් නෙමෙයි. පනාකඩුව තඹ සන්නස. 7 ගොඩවාය සෙල්ලිපිය. ගොඩවාය සෙල්ලිපිය.
ඊළඟ 8ට අපි ගමු කොණ්ඩවට්ට වාන් සෙල්ලිපිය. කොණ්ඩවට්ට වාන් සෙල්ලිපිය. ඊළඟට වෙස්සගිරිය ලිපිය. නැත්නම් වෙස්සගිරිය සෙල්ලිපිය. වෙස්සගිරිය සෙල්ලිපිය. ඊළඟට හෝපිටිගමුව ටැම් ලිපිය 10. හෝපිටිගමුව ටැම් ලිපිය 11 මැදගම පුරාණ විහාර ලිපිය. ඊට පස්සේ අපි 12ට එමු නැට්ටොක් කන්ද ලිපිය. නැට්ටොක් කන්ද ලිපිය. ඔන්න අපි සෙල්ලිපි 12ක් ලියලා තියෙනවා. අපිට තව සෙල්ලිපි නම් තියෙනවා. අපි කමන්නේ මෙතන ඉඳන් කතා කරගෙන යමු. පොළොන්නරු යුගයේ මුතුගැල්ල සෙල්ලිපිය හැඳින්වෙන්නේ ඇයි? මොකද්ද මේකේ සඳහන් වෙන තොරතුර? කියන්න බලන්න. කවුරුන් හෝ කෙනෙක්. මජ්ක්‍ධිම නම් කම්මල්කාරයෙකු පිළිබඳව මජ්ක්‍ධිම නම් කම්මල්කරුවෙකු පිළිබඳ සඳහන් වේ. මජ්ක්‍ධිම නම් කම්මල්කරුවෙකු. මජ්ක්‍ධිම නම් කම්මල් කරුවෙකු පිළිබඳව මෙම සෙල්ලිපියෙන් තොරතුරු අනාවරණය වේ. දැන් සාමාන්‍ය ඕගොල්ලන්ට රචනා වර්ගයේ ප්‍රශ්න ලියද්දිත් මේවා ගොඩාක් වැදගත් වෙනවා. මොකද අපි සෙල්ලිපි එහෙම දාලා හොඳට පිළිවෙලකට ලියද්දී බොහොම සාර්ථක උත්තරයක් අපිට ලියා ගැනීම හැකියාවක් තියෙනවා. හොඳයි අපි ඊළඟට එමු. හම්බන්තොට මණ්ඩලගිරිය අසල සෙල්ලිපිය. තුල්ලදර සුමන නම් රන්කරුවෙකු පිළිබඳ සඳහන් වේ. තුලදර සුමන නමින් හැඳින්වෙන රන්කරුවෙකු පිළිබඳ රන්කරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වීම. ඊළඟ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරගල සෙල්ලිපිය. ඊළඟ වෙහෙරගල සෙල්ලිපිය. මොකද්ද මේකේ? කජින්න මතකද? තත්ත්වයේ ලෙස සඳහන් වේ. very good. නූල් කටින්නා යන අදහස හා බැඳුණු තත්ත්වය මේක මම වෙන පාටකින් පාට කරන්නම් ඕගොල්ලන්ට පැහැදිලිව පේන්න. ගොඩක් වෙන්න. තත්ත්වය යන පදය මෙම සෙල්ලිපියේ අනාවරණය වීම හා තත්ත්වය යන පදයේ පද නිරුක්තිය පිළිබඳ තොරතුරු සඳහන් වීම. හරි. ඔන්න ඔය විදිහට එතකොට මේ තත්ත්වය එහෙම නැත්නම් තන්තු වාය කියන මෙන්න මේ පදයන් වල තොරතුරු මේ සෙල්ලිපියේදී අපිට අනාවරණය කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට තත්ත්වය කියලා කියන්නේ නූල් කටින්න එහෙම නැත්නම්
හන්තු වාය කියන නමිනුත් මේ අය හැඳින්වීමට ලක් කරනවා. හොඳයි. කළු දිය පොකුණ සෙල්ලිපිය. දසගාමැත්තන් පිළි. ඔව් භික්ෂුන් වහන්සේලාට දානය සපයා ගැනීම. යම් ගැටලුවක් ඇති වුවහොත් ඒ සඳහා දසගම්මැත්තන් මැදිහත් වී කටයුතු කළ යුතු බව මෙම සෙල්ලිපියේදී අනාවරණය වේ. අනාවරණය වේ. හරි. ඔන්න ඔය ටික තමයි ඒ සෙල්ලිපියේදී අපිට පැහැදිලි කිරීමට ලක් කරන්න තියෙන්නේ. කත්නම් පාට කරන්න රතු පාටට. ඊළඟට වේගිරිය දේවාලය අසල සෙල්ලිපිය. දටික සුමන